එහෙනම් ඔයාලා අද SW Max YouTube channel එකට ජ්‍යාමිති පාඩම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ ජ්‍යාමිති. ඔයාලට මුලින්ම මම කියන්නේ ජ්‍යාමිති කියන පාඩම කරන්නේ මොකටද කියන එක තප්පර දෙකකින් මම කියන්නම්. ඒ කියන්නේ ජ්‍යාමිති පාඩමේ අන්තර්ගතය මුලින්ම කතා කරන්න ඕනේ. ඊට පස්සේ ජ්‍යාමිති මොකටද අපි කරන්නේ කියලා. ඊට පස්සේ ජ්‍යාමිති ප්‍රමේයන් තියෙනවා පිළිභාග ප්‍රමේයන් 42ක් ඉගෙන ගන්න තියෙනවා. ඔය 42ම අපි ඉගෙන ගන්නේ නැහැ. 42කින් 13ක් වගේ තමයි අපි කරන්නේ. ඒ 13 කරනකොට ප්‍රමේයන් 42 නෙමෙයි. එහෙමනම් ඉස්සෙල්ලා ජ්‍යාමිතිය පාඩම කරන්න කලින් මම ජ්‍යාමිතියේ වැදගත්කම කියනවා. දැන් අපි මේ හැම පාඩමම ඉගෙන ගන්න දෙන්නේ අපේ සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරලානේ. එහෙමනම් අපි අන්තිමටම තියපු විභාග 2020 නේ 20 ප්‍රශ්න පත්‍රය අරන් ඇයි අපි ජ්‍යාමිතිය ඉගෙන ගන්නේ කියලා බලමු. මෙන්න 20 ප්‍රශ්න පත්‍රය මගේ ළඟ තියෙනවා. 2020 ප්‍රශ්න පත්‍රය ගත්තාම කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. පළවෙනි 1 2 කියන ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවානේ. ඒකට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ AB කියලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ AB කියලා තියෙනවා. දෙකක්. A එකේ ප්‍රශ්න 25ක් තියෙනවා. B එකේ ප්‍රශ්න 5ක් කරන්න ඕනේ. දෙවෙනි එකේ A එකේ ප්‍රශ්න 6කින් 5ක් තෝරා ගන්න තියෙනවා. B එකේ ප්‍රශ්න 5ක් තෝරා ගන්න තියෙනවා. එතකොට මේකට ලකුණු 100ක් හම්බ වෙනවා. මේකට ලකුණු 100ක් හම්බ වෙනවා. ඒ 100 200 දෙකට බෙදලා තමයි 100ට 100න් ලකුණු හම්බෙන්නේ. දැන් බලන්න නිර්මාණය වෙලා තියෙන හැටි ජ්‍යාමිති පාඩමේ ගණන් ටික ඇතුළත් කරලා තියෙනවා. මෙන්න ඔයාලට පේනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස මේ ත්‍රිකෝණයක පාදයක් දික්කීම හැදෙන බාහිර කෝණේ ගාන තියෙනවා. ඊට පස්සේ පස්වෙනි ගාන ත්‍රිකෝණමිතිය ගානක් තියෙනවා. මේකෙදි ජ්‍යාමිතිය සම්බන්ධයි. කෙටි ප්‍රශ්න පත්‍රයේ මම කතා කරන්නේ. ඊට පස්සේ 9 වෙනි ගාන වෘත්තයක ජායක් සම්බන්ධ එකම කණ්ඩේ කෝණ සම්බන්ධ ජ්‍යාමිතිය. ඊට පස්සේ 13 වෙනි ගාන සමාන්තර ආශ්‍රයක ගානක් තියෙනවා. සමාන්තර ආශ්‍රය ඊට පස්සේ ත්‍රිකෝණය සම්බන්ධ ගානක්. දැන් ඔය ජ්‍යාමිති ගණන් 1 2 3 4ක් තිබ්බා. ඊළඟට තියෙනවා 16 වෙනි ගාන ABC ත්‍රිකෝණයේ මේ අනුපාත ප්‍රමේය. ඊට පස්සේ 17 වෙනි ගාන තියෙන්නේ වර්ගඵල පරිම ගානක්. නමුත් ඒකේ ත්‍රිකෝණයි සමාන්තර ආශ්‍රය ඍජු කෝණාශ්‍රය ඒ සියල්ලම ජ්‍යාමිති රූප තියෙනවා. 19 වෙනි ගාන ගත්තාම ඒකේ වෘත්ත ඛණ්ඩයක වෘත්ත ඡාපයක් කේන්ද්‍රය ආපත්ත කෝණය ඉතිරි කොටස මත ඕනම ලක්ෂයක ආපත්ත කෝණයකින් ප්‍රමේය තියෙනවා. ඒත් එක්කම වෘත්ත ඛණ්ඩයේ කෝණ සම්බන්ධව තියෙනවා. ඔය 19 වෙනි ගාන. ඊළඟට මේ මම කතා කරන්නේ ළඟම තිබිච්ච විභාගයක ප්‍රශ්න පත්‍රයක්. ඊට පස්සේ 22 වෙනි ගාන මේ වෘත්ත ප්‍රමේයයක් තියෙනවා. මේ වෘත්ත ප්‍රමේයන් දෙකක් මේකේ. ඊට පස්සේ වෘත්ත ඛණ්ඩ ගැන තියෙනවා 23 වෙනි ගාන. ඊට පස්සේ 25 වෙනි ගාන සරල රේඛා දෙකක් මෙතන තියෙන සමාන්තර රේඛා දෙකක් අතර මේක ජ්‍යාමිතිය සම්බන්ධයි. එහෙනම් කෙටි ප්‍රශ්න පත්‍රයේ ගණන් තිබුණා 9ක් හෝ 10ක් කෙටි ප්‍රශ්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම නේ කෙටි පළවෙනි එකේ B කොටස ගත්තාම ඒකේ ජ්‍යාමිතියේ වර්ගඵල පරිමාණ ගණනක් තියෙනවා දෙවෙනි ගාන. ඒකට ජ්‍යාමිති සම්බන්ධයි විදිහට. ඊට පස්සේ මේ බලන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස ගත්තාම B කොටසේ අපිට තියෙනවා ත්‍රිපිටකයේ ගති රූපයක් මෙතන 6 වෙනි ගාන ඒකේ තියෙන්නේ සාධක ගානක් සම්බන්ධ කරලා ජ්‍යාමිතික රූපයක්. ඊට පස්සේ අවසාන ගණන් දෙක බලන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ 11 වෙනි ගානයි 12 වෙනි ගානයි. 11 වෙනි ගාන තියෙනවා එහෙම් පිටින්ම ගෙඩි පිටින්ම ලකුණු 10 මේකට ලකුණු 10 මේකට ලකුණු 10 හම් වෙනවා 50ට මේ මෙතන තියෙනවා එහෙම් පිටින්ම ජ්‍යාමිති ගාන ජ්‍යාමිති ප්‍රමේය 3ක් විතර මේකේ තියෙනවා. ඊට පස්සේ 12 වෙනි ගාන ගත්තාම වෘත්ත ප්‍රමේය ස්පර්ශක වෘත්ත ඛණ්ඩ ඒ සියල්ලම මේකේ අඩයි. දැන් 11 වෙනි ගාන ගත්තාම ත්‍රිකෝණයක පාදයක් දික්කෙන හැදෙන බාහිර කෝණය තියෙනවා. ඊට පස්සේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය තියෙනවා. ඒක ඇතුලේ තව අනුපාත ප්‍රමේය. අනුපාතිකව පාද බෙදුනහම ඒකේ තියෙන කතන්දර ටික. එහෙමනම් මම මේ විනාඩියෙන් කියලා දුන්නේ අපි ජ්‍යාමිති පාඩම කරන එකේ වැදගත්කම අපේ සාමාන්‍ය පෙළ විභාගයට බලපාන විදිය. ඒ ආකාරයට ගත්තාම 2020 ප්‍රශ්න පත්‍රයේ අරන් බලන්න ඔයාලා ඒකේ තියෙනවා මේකේ ගෙඩි පිටින් ලකුණු 10 ප්‍රශ්න දෙකයි. ඒ කියන්නේ ලකුණු 20යි. මේකේ ගණන් ලකුණු දෙකේ ප්‍රශ්න පළවෙනි එකේ 10ක් තියෙනවා. ඒ කියන්නේ 20යි. එතකොට මෙතන 20යි මෙතන 20යි 40යි. ඔය 40 200න් ඔය 42 බෙදුනහම ලකුණු
20ක් හම්බ වෙනවා 100ට ජ්‍යාමිතිය පාඩම කිරීමේ වැදගත්කම ඔන්න ඔබ හිතන්න. right. එහෙමනම් SW Max channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරලා මේක share කරලා තියාගන්න. ඔයාලට මම දාන සියලුම පාඩම් ටික ශනිකව ලැබෙනවා. යාළුවෙකුට බලා ගන්න share කරලා තියාගන්න. දැන් අපි ජ්‍යාමිතිය පාඩමේ ජ්‍යාමිති ප්‍රමේයන් ටික කතා කරමු. right. ඔව් දෙවියන් දැන් අපි ජ්‍යාමිතිය පාඩමේ වැදගත්කම කිව්වා. ඊට පස්සේ අපි බලමු ජ්‍යාමිතිය පාඩමෙන් අපි ඉගෙන ගන්න ප්‍රමේයන් 42ක් අපි ප්‍රමේයන් කතා කරනවා. ඔය 42 විභාගයට අවශ්‍ය කරන ප්‍රමේයන් අපි ඉගෙන ගන්නේ 13යි හොද 13යි. ඔය 13 කරනකොට සම්පූර්ණ සමස්ත ජ්‍යාමිතිය ප්‍රමේයන් සියල්ලම ගැන අවබෝධයක් ලැබෙනවා. පටන් ගන්න අපි මේ සරල රේඛා දෙකක් ඡේදනය වුණාම අපිට ලැබෙනව නේද? ප්‍රතිමුඛ කෝණ. මේකට කියනවා ප්‍රතිමුඛ කෝණ. දැන් මේ AB හා CD කියලා සරල රේඛා දෙකක් කතා කරොත් මේ දෙක ඡේදන වුණාම අපි දන්නවා මෙච්චර කල් රෝණ පොඩි බබෙක් දන්නවා මේකයි සමානයි මේකයි සමානයි කියලා. ඔක ඔප්පු කරන්නේ කොහොමද? අපි කතා කරන පළවෙනි ජ්‍යාමිති ප්‍රමේය. මේක මේ පොත්වල තියෙන 9 වෙනි ජ්‍යාමිති ප්‍රමේය. එතකොට මේක සාධනය කරන්න කලින් ජ්‍යාමිති පාඩමක ජ්‍යාමිති ප්‍රමේයක හැම එකෙම තියෙනවා පුතේදුවේ දත්තය ඊට පස්සේ අපි ගන්නෙ දත්තය දන්න දේ. මේක කතාව දිහා බලපුවම අපි දන්න දේ. මෙතන මොකද්ද? AB හා CD සරල රේඛා දෙකක්. අපි හිතමු මෙතන O ලක්ෂය. O වලදී ඡේදනය වෙලා. ඔච්චරයි දන්නේ නේ. එහෙමනම් AB හා CD සරල රේඛා O ඉදී ඡේදනය වේ. ඔච්චරනේ දන්නේ. සාධනය කරන්න ඕන මොකද්ද? සාධනය කළ යුත්තේ. ඔක අපි කෙටියෙන් දෙනවා මෙහෙම. සාධනය කරන්න ඕන මොකද්ද? මේක සමානයි මේක කියන්නේ. මොකද්ද ඒක කියන්නේ? AOC. AOC කෝණය සමානයි BOD. සහ මේකට මේක සමානයි. B එක මොකද? AOD කෝණය සමානයි COB බව. සාධනය කළ යුත්තේ. ඊට පස්සේ අපි සාධනය බලා ගන්න. සාධනය කියන එක කොයිතරම් දේශද කියලා බලන්න. අපි සාධනය කරන්නේ මෙහෙමයි. මෙතන ඉඳලා මෙතෙන්ද කෝණේ අන්තක 180යි නේද? මේක දන්න මේක සමාන 180යි. කියනවා එකයි. මෙතන ඉඳලා මෙතෙන්ද කෝණේ කීයද? අන්තක 180යි. ඒ දෙපැත්තම කියන්නේ 180යි. එහෙනම් ඒ දෙක සමාන කරනවා. ඔන්න බලන්න. AB ත්‍රිකෝණයෙන් AB පාදයෙන් අනුව AOC දන COB සමාන 180යි. ඊට පස්සේ CD පාදයෙන් CD නැත්නම් CD රේඛාව AB රේඛාව AB අනුව CD අනුව CD කියන රේඛාවෙන් හරි. ඊට පස්සේ CD සලකපුවම නැත්නම් AB සැලකීමෙන් AB අපි හිතමු AB සැලකීමෙන් කියලා. මේක CD සැලකීමෙන්. අපි අකුරු ගැන ඉතල කල්පනා වෙන්න එපා. මේ ලයන්න මෙහෙම එන්න ඕන. මේක ලයන්න මුරුද්දද. දැන් CD කියන්නේ COB ධන BOD. COD ධන මොකද? COB කෝණය ධන BOD. COB කෝණය
ධන BOD සමාන 180යි. මේකත් 180යි, මේක අංක 1, මේ අංක 2ත් 180යි. එහෙනම් මේකට මේක සමානයි නේද? එහෙමනම් 1 සමානයි 2 නිසා මේකට මේක සමානයි, මේ පැත්තට මේක සමානයි. ඒක කොහොමද දෙන්නේ? AOC ධන COB සමානයි COB ධන BOD. දැන් මේකේ දෙපැත්තෙම COB තියෙනවා. මේක අංක 30යි 40යි 50යි 60යි වගේ ඉලක්කම්. මේක අපි 60යි නම් මේකත් 60යි නේද? ඒ කියන්නේ මේකට මේක කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? AOC කෝණය සමානයි BOD කෝණය කියලානේ. මොකද්ද? AOC සමානයි BOD. ඒක හරි නේද? ඔන්න සරල එකක් දැන් ඡේදුනාම ප්‍රතිමුඛ කෝණ සමානයි කිව්වා. ඊට පස්සේ ඒ ආකාරයටම අපි ගන්නවා මේකයි සමාන කරන්න. මොකද කරන්නේ? මෙන්න මේ දෙක එකතුව සමානයි 180යි, මේ දෙක එකතුව සමානයි 180යි කියලා ගන්නවා. එසේම COB ධන BOD සමානයි 180යි, BOD ධන AOD 180යි. මේකයි සමාන කරපුවාම මොකද වෙන්නේ? එම නිසා මේකට මේක සමානයි, මේකට මේක සමානයි. COB කෝණය ධන BOD සමානයි BOD ධන AOD. දැන් මේකෙත් ඒ වගේ BOD තියෙනවා. මේක අංක 40යි නම් 40යි නේ. එතකොට BOD සමානයි BOD. මේකට මේක කැපිලා යනවා. ඉතුරු වෙන මොකද්ද? COB කෝණය සමානයි AOD. COB සමානයි AOD. මෙන්න දෙක. දැක්කද? සරල රේඛා දෙකක් ඡේදනය වුණාම ලැබෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියන ප්‍රමේය කරා. විනාඩියක් ගියේ නැහැ. ඕක කරා වගේම සියලු ප්‍රමේයන් ටික පුතේදී මම කරනවා. ඔයාලට ඒ තියෙන ප්‍රමේයන් ටික මම දැන් හඳුන්වලා දෙන්නම්. අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රමේයන් ටික මම කියන්නම්. එතකොට ඔයාලට පුළුවන් රයිට් මේ පාඩම බලන එකෙන් SW Max ගිහිල්ලා ජ්‍යාමිති බලන එකෙන් අපිට ඇති වැඩේ මොකද්ද කියලා ඔයාලට තේරෙනවා. මම කරන ප්‍රමේයන් ටික කියන්නම්. මෙන්න ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය. ඕකේ BC පාදේ දික් කරලා තියෙනවා D දක්වා. ත්‍රිකෝණික පාදයක් දික් වෙන හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. මේක දැන් අපි හිතුවොත් x කියලා, මේක අපි හිතුවොත් y කියලා. මේක දුවේ පුතේ x දාන y වෙනවා. එතකොට ඕක කියා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික්කින් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. එතකොට එහෙමනම් දත්තය මොකද්ද මේකේ? ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ BC පාදය D දෙක දික් කර ඇත. BC පාදය D දෙක දික් කර ඇත. ඔක තමයි දත්තේ. දන්න දේ මොකද්ද? ABC ත්‍රිකෝණයේ BC පාදයේ D දෙක දික් කර ඇත. දන්නේ විතරයි. සාධනය කළ යුත්තේ මොකද්ද? මේක තමයි මේක බව මොකද්ද? BAC කෝණය ධන ABC කෝණය සමානයි ACD බව. ACD බව. මේක දෙවිද නිර්මාණයක් කරගන්න ඕනේ. නිර්මාණයක් අවශ්‍යයි.
නිර්මාණය කියලා කියන්නේ මම මෙහෙම කරනවා. BA පාදයට සමාන්තරව C හරහා රේඛාවක් නිර්මාණය කරනවා E දක්වා. එහෙනම් මොකද්ද? BA සමාන්තරයි CE. දැන් BAට සමාන්තරව CE නිර්මාණය කරා. ඊට පස්සේ නිර්මාණය කිව්ව දැන් අපි සාධනය කරමු. සාධනය කියලා ඊට පස්සේ එනවා මෙහෙම. සාධනයේදී කරන්නේ සමාන්තර රේඛා දෙකක් මේ රේඛාවේ මේ සමාන්තර රේඛා දෙකක් මෙහෙම ඡේදනය වුණාම දුවලුතේ මේ කෝණයට මේ කෝණය සමානයි. ඇයි ඒකාන්තර කෝණ. එහෙමනම් මේ දෙක සමාන්තර නිසා මේකට මේක සමානයි නේද? right. එහෙනම් ඒක ලියමු. BAC කෝණය සමානයි ACE කෝණය. ඇයි? මෙහෙම ඉස්සර දකුණු හැටි තියෙන ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලා දිගට කියන්න ඕන කෙටියෙන් නිවා. ඊට පස්සේ ආය සමාන්තර රේඛා දෙකක් මෙහෙම ඡේදන වුණාම මේ දෙබල උඩ තියෙන එක මේකට සමානයි. මේකට අනුරූපයි මේකනේ. එහෙමනම් මේකට අනුරූපයි මේකනේ. දෙවෙනි කතාවට ඒක කියමු. මොකද්ද? ABC කෝණය. ABC කෝණය. ABC කෝණය තමයි ECD කෝණය. ECD කෝණය. ඒක මොකද්ද? අනුරූප. මේ දෙබල උඩ තියෙන එක මේ දෙබල උඩ සමානයි. අනුරූප කෝණ. කෙටියෙන් දාන්න. දැන් මේක අපි එක දෙක කියලා හිතන්න. මේක එකයි මේක දෙකයි නම් සමීකරණ දෙකක් තියෙනකොට අපි සමීකරණ එකතු කරන්න පුළුවන්. එතකොට මම කරන වැඩේ 1 2 එකතු කරනවා. 1 ධන 2. මොකද වෙන්නේ බලන්න. මේ පැත්තට මේ පැත්ත එකතු කරලා මේ පැත්තට මේ පැත්ත. මොකද්ද? BAC කෝණය එකතු කිරීම ABC. සමානකෝණය එහා පැත්තේ මොකක්ද දෙන්නේ? ACE ධන CED. CED කෝණය. දැන් BAC ධන ABC කියනවද? BAC ධන ABC මේක ධන මේක නේද? එහෙනම් BAC කෝණය ධන ABC සමානයි ACE ධන CED මොකද්ද? ACE ධන ECD නේ. මෙතන ECD CED නෙමෙයි. ECD ACE ධන ECD කියන්නේ මොකද්ද? මෙන්න මේ කෝණය නේද? මම එහෙනම් ඒකට දානවා මෙහෙම. මේ දෙක වෙනුවට ECD කෝණය කියලා ලියුත් හරිය නේද? ACE ධන ECD කියන්නේ මෙතන මෙතෙන්ද කෝණය. එහෙමනම් BAC ධන ABC සමානයි ECD. BAC ධන ABC සමානයි ACD. sorry. ACE ධන ECD කියන්නේ මේක ACD. ACD මේ කෝණය. E නෙමෙයි ACD කෝණය. දැක්කද සාධනය කළුත් තාපේටි? එහෙමනම් මෙහෙම ගත්තාම BAC ධන ABC ACD. දැක්කද ත්‍රිකෝණේ පාද දෙකකින් හදන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ දෙක තුන සමාන වෙයි කියලා පේලි කීයකින්ද අපි ඔප්පු කරේ. ඕක අපි ඉගෙන ගන්න වැදගත්ම ක්‍රමයක්. අපි දැන් ඊළඟ ප්‍රමේය කතා කරමු. ඒ ජ්‍යාමිතීය ප්‍රමේයන් ලිස්ට් එකේ 10 වෙනි ප්‍රමේය. අපි දැන් අන්තිමට කරේ මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දෙකකින් හදන බාහිර කෝණය
මේ ත්‍රිකෝණේ පාදයක් දෙකේ උන්ට හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කිව්වා. ඊට පස්සේ ඒ ප්‍රමේයම තමයි ඊළඟ පියවරකින් ඉස්සරහට යන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි කියන එක. දත්තේ කියන්නේ දන්න දේ. දන්නේ මොනවද? ABC ත්‍රිකෝණයේ BC පාදයේ දික් කරලා දෙන විදක්වා. ABC ත්‍රිකෝණයේ BC පාදය D දක්වා දික් කර ඇත. BC පාදයේ D දක්වා දික් කර ඇත. එච්චරයි දන්නේ. සාධනය කළ යුත්තේ මොකද්ද? සාධනය කළ යුත්තේ කියන්නේ සාක A ධන B ධන C සමාන 130යි. A ධන B ධන C සමානයි 180ක් බව. ඔක අකුරු වලින් කියනවා නම් මොකද්ද? B A C කෝණය ධන A B C කෝණය ධන A C B 180ක් බව. මෙතන මැද A, මෙතන මැද B, මෙතන මැද C. දැන් නිර්මාණයක් මේක කරන්න ඕනේ. නිර්මාණය තමයි C හරහා B ට සමාන්තර CE නිර්මාණය කරන්නේ. මේක සමාන්තරයි මේක. ඒක නිර්මාණය කරපුවාම අපිට ලැබෙනවා මොකද්ද? BA සමාන්තරයි CE කියලා දාන්න. ලෙස නිර්මාණය කරගන්න. දැන් සාධනය බලන්න හරිම දෙයක්. සාධනය මම කියලා කරන විදිය කලින් කියන්න. කොහොමද කරන්නේ? සමාන්තර එකද තිරක එකක් ඡේදුනහම මෙහෙම මේකට මේක සමානයි. ඉස්සර දකුණු හැදෙන්නේ. ඊට පස්සේ මේකට මේක සමානයි. අනුරූප. මේක ඒකාන්තර. ඔන්න ඔය දෙක තමයි පාවිච්චි කරන්නේ. ABC සමානයි ECD. ABC සමානයි ECD මොනවාද? අනුරූප කෝණ. ඊපස්සේ මෙහෙම මේක සමානයි මේක. BAC සමානයි ACE. ඒකාන්තර. ඔකාර බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුන සමාන කිය ප්‍රමේය දක්වා යන්නේ. දැන් මේ දෙකම අයිති කරනවා. මේක දැන් මේක කියලා ගමු. මේක එක නම් මේක දෙක නම් එක ධන දෙක. පේනව නේද? right. ABC ධන BAC සමානයි අර පැත්තේ ECD ධන ACE. මේක ධන මේක තමයි මේක ධන මේක. අපි කලින් ජීවා. මේකට මම දෙපැත්තටම එකතු කරනවා මෙන්න මේ කෝණය. BCA නැද ACB. දෙපසට ACB එකතු කරමු. දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. ABC කෝණය ධන BAC කෝණය ධන මේ එකතු කරනවා මේක. ACB සමානයි අර පැත්තට මේ දෙකට දානවා ECD
ධන ACE ධන ACB ACB කෝණය දෙපැත්තම පුළුවන්. දැන් මෙතන මොකද්ද තියෙන්නේ බලන්න. ECD මේක. ACE මොකද්ද? ACE මේක. මැද කෝණය. ACB කියන්නේ ACB මේක. එහෙනම් මේකයි තුනේ එකතුව මෙහෙම අන්තර 180යි නේද? තරල එකක් ඕනේ නේද? මේටි 180යි. තමන්න පුළුවන් එහා පැත්ත මොකක්ද බලන්න. ABC මේ කෝණය. BAC මේ කෝණය. ACB මේක දර මේක සමාන 180යි නේද? එහෙනම් ඕකම අපිට කියන්න පුළුවන්. A ධන B ධන C. A කෝණය ධන B කෝණය ධන C කෝණය සමානයි 180ක් වේ. පැහැදිලි. අන්න දෙවිතේ ඊළඟ ප්‍රමේය තමයි සමාන්තරාංශ ප්‍රමේය. අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රමේයන් 40 ගානෙන් අපි ප්‍රමේයන් 12යි 13යි කරන්නේ. ඒ 13 කරනකොට සමස්ත ජ්‍යාමිතිය සම්පූර්ණයෙන් නිම වෙනවා. ප්‍රමේයන් ටික කරලා අපි පාස් පේපර්ස් වල ගණන් ටික හදපුවම ඔයාලට ජ්‍යාමිතිය පාඩම මේ සම්පූර්ණයෙන් ආවන්නේ. දැන් අපි කරමු සමාන්තරාංශ ප්‍රමේය. සමාන්තරාංශය කියන්නේ සම්මුඛ පාද සමාන්තර වුණාම ඒක චතුරස්‍රය සමාන්තරාංශයක් වෙනවා. ඒක තමයි අපි දන්නේ. එහෙමනම් AB සමාන්තරයි DC AD සමාන්තරයි BC. එතකොට මේක සමාන්තරාංශයක්. ඊළඟට සමාන්තරාංශයක අපිට කියන්න තියෙනවා කරුණු හතරක්. ඒ කරුණු හතර තමයි සමාන්තරාංශයක සම්මුඛ පාද දිගින් සමානයි. ඒ කියන්නේ AB සමානයි DC 1. ඒ වගේම AD සමානයි BC. ඔන්න සමාන්තරාංශයේ AB සමානයි DC AB DC AC සමානයි BC. මේක. ඒ කියන්නේ සම්මුඛ පාද සමාන වේ කියන කතාව. 2. සම්මුඛ කෝණ සමානයි. මෙන්න මේ කෝණය සමානයි මේක කියලා කියනවා. ඒ වගේම මේක සමානයි මේක කියලා කියනවා. මේ කියේ ඒක. DAB සමානයි BCD. හා ABC සමානයි ADC බව. 2යි. ඊළඟ කාරණාව තමයි විකර්ණයක් මගින් සමාන්තරාංශයේ වර්ගඵලයේ සමාච්ඡේදනය වෙනවා. right. ඒ කියන්නේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලයයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. ඒ කියන්නේ මේක උඩින් මේක තියන්න පුළුවන්. ඒත් එක්කම අනිත් විකරණය කරපුවම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. ABC සමානයි ADC වර්ගඵලය. ඊළඟ කාරණාව තමයි මේ විකර්ණ ඕලක්ෂයේදී ඡේදනය වෙනවා කියන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන්නේ කියනවා. කොහොමද? AO සමානයි OC. මේකට මේක සමානයිලු BO සමානයි OD. මේකට මෙහෙම දැම්මා මේකට මෙහෙම. ඔන්න ඔය කරුණු හතර අපි සාධනය කරන්න ඕනේ. සමාන්තරාංශයක් නම් ඔය ටික ඇත්ත කියලා අපි පෙන්වන්න ඕනේ. කොහොමද අපි කරන්නේ බලමු. සාධනය කරන්නේ මෙහෙමයි. ඉස්සලා ඕනම ප්‍රමේයක දත්තය කියන්නේ දන්න දේ අපි දන්නවා. දන්න දේ මොකද්ද? ABCD සමාන්තරාංශයක්. ඔන්න දත්තය. දත්තය කියනවා ABCD සමාන්තරාංශයක්. සමාන්තරාංශයක් මෙහෙම තමයි වේ. ඊට පස්සේ සාධනය කළ යුත්තේ මොකද්ද? මෙන්න මේ කරුණු හතර. අපි කෙටියෙන් ගණිත භාෂාවෙන් ඉගෙන තිනවා AB සමානයි DC බව, AD සමානයි BC බව. 1. මේ කෝණය සමානයි මේ කෝණය, මේ කෝණය සමානයි මේ කෝණය බව. DAB සමානයි BCD. ඒ කරුණු ටික මේක. ඊට පස්සේ මේ විකර්ණය කරපුවම සමාන්තරාංශයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා. ඊළඟ කාරණාව මේ විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන්නේ AO සමානයි OC සහ BO සමානයි OD බව. ඔය කරුණු ටික තමයි සාධනය. එහෙනම් සාධනය කළ යුත්තේ කියලා මම මෙතෙන් ලියනවා. යුත්තේ. ඔබ තමයි සාධනය කළ යුත්තේ. මම මේක ලියලා තිබුණේ වෙලාව ඉතුරු කරගන්න.
ඊට පස්සේ සාධනය. ඊළඟ පියවර තමයි සාධනය. අපි සාධනය කියලා ලියනකොට සාධනය කරන්න නම් මේ සමාන්තරාංශයේ මේවා යා කරලා තිබුණේ නැහැ. මේවා සමානයි කියලා තිබුණෙත් නැහැ. එහෙනම් ඔප්පු කරන්න යන්නේ. එහෙනම් අපි සාධනයට අපිට අවශ්‍යයි විකර්ණයක් යා කරන්න. අපි ඉස්සෙල්ලා විකර්ණයක් යා කරමු. ඕක අපි පස්සේ කරපු වැඩක්. ඕකට කියනවා අපි නිර්මාණය. එහෙනම් සාධනයට කලින් නිර්මාණයක් ඕනේ. නිර්මාණය මොකද්ද? BD යා කරා. යා කිරීම. BD යා කරපුවම ත්‍රිකෝණ දෙකක් හැදෙනවා. සාධනය කියන්නේ අහගන්න කෙලින් ටක් ගාලා මම තප්පරයට කියන්නම්. යා කරපුවම ත්‍රිකෝණ දෙකක් හම්බ වෙනවා. ওই ත්‍රිකෝණ දෙක අපි අංග සම කරනවා. අංග සම කරනවා කියන්නේ අංග සම වෙනවා කියන්නේ මෙයා ගානලා ඒ පොඩින් තියන්න පුළුවන්. තිබ්බ ගමන් මේ පාදෙට මේ පාදෙ සමාන වෙනවා. මේ පාදෙට මේ පාදෙ සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණය ඒ සියල්ලම එක උඩ තිබ්බා කියන්නේ සමාන වෙනවා. ඕක තමයි කියා ගන්න ඕනේ. දැන් අපි සාධනය කරමු. ABD සහ BCD ත්‍රිකෝණ වල කොහොමද? ABD හා BCD ත්‍රිකෝණ වල නැත්නම් ත්‍රිකෝණ සැලකීමෙන් හරි මොකක්ද කියන්නේ? AB මේ දෙක සමාන්තරයි කියලා දත්තෙන් දීලා තියෙනවානේ. සමාන්තර එක දෙක තීරක එකෙන් ඡේදනුනම් මෙහෙම කෝණ නිර්මාණය වෙනවා. ඒ මොනවද? මෙහෙම කියන්නේ ඉසට අකුරේ කෝණ. මේවට කියන ඒකාන්තර. එහෙනම් අපි කියමු මේ ත්‍රිකෝණය ඒවා මේ පැත්තේ දිනනවා මේ ත්‍රිකෝණය ඒවා එහා පැත්තේ. මොකද ADC ADB ADB කෝණය සමානයිලු DBC DBC කෝණය. හේතුව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලා ලියුවා. ඊට පස්සේ ඒ වගේම මේ සමාන්තර රේඛ දෙක මේ තීරකයෙන් ඡේදුනහම මෙහෙම මේකට මේක සමානයි. කොහොමද? ABD කෝණය සමානයි BDC කෝණය. ඒත් මොනවද? ඒකාන්තර. ඊට පස්සේ BD කියන එක මේ ත්‍රිකෝණයටත් තියෙනවා BD ත්‍රිකෝණ මේකටත් තියෙනවා පාදේ. එහෙනම් BD සමානයි BDට. ඇයි? පොදුයි දෙකටම පොදු පාදේ. එම නිසා කෝණයයි සමානයි පාදයයි සමානයි කෝකෝපා අවස්ථාව යටතේ අංග සමයි. මොකද්ද? AB ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය වේ. අංග සම නිසා අපි කියනවා අවස්ථාව මොකද්ද? කෝපා අවස්ථාව යටතේ. එම නිසා ඔය කතන්දර සියල්ල සමානයි. මොකද්ද? AB සමානයි DC. 1. එම නිසා AB සමානයි DC. හා AD සමානයි මේකට සමානයි මේකට සමානයි. අංග සම නිසා අංග සම වෙනවා කියන්නේ ඒක උඩින් මේක තිබ්බම පේන්නේ එකයි. දෙකම පේන්නේ නැහැ. AD සමානයි BC. මොකද්ද? AB සමානයි මේක හරි නේද? අන්න 1. ඊළඟට අංග සම නිසා මේ කෝණයට මේ කෝණය සමානයි නේ. එහෙනම් දෙක අපි කියනවා DAB සමානයි BCD. මේවා මොනවද? අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. ඒ කතාව කියන්න ඕනේ අපි අංග සම කරපු ගමන්මනේ. මේ අංග තමයි ඒ හින්දා මේකට මේක සමානයි කියලා කියනවා. ඕන්න ලියා ගන්න පුළුවන් අපිට අංග සම ත්‍රිකෝණ අනුරූප පාද. මේකට මේක සමානයි. ඒ ආකාරයෙන්ම මේක අපි ආ කරොත් මෙහෙම මොකද වෙන්නේ? ඒක කෙලින් යා කරන්න ඕනේ. ඇද නැතුව. ඒක යා කරපුවාම ABC ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි හම්බ වෙනවා. ඒ දෙකත් ඒ ආකාරයටම අංග සම කරන්න පුළුවන්. අංග සම කරපුවාම
මේකට මේක සමානයි. හා ABC කෝණය ABC කෝණය සමානයි ADCA වේ. ඊළඟ කාරණාව තමයි මේ විකර්ණය යා කරලා පස්සේ සමාන්තරාශ්‍රය විකර්ණ වලින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියන එක මම සාධනය කරා. එහෙනම් ABD වර්ගඵලය ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණය. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. මේක යා කරපුවාම ඒ වගේම AC යා කරපුවාම මාතේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සහ ADC ත්‍රිකෝණ වර්ගඵලය සමානයි කියලා කියන්න පුළුවන්. මේ තුන්වෙනි කාරණාව. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. වර්ගඵලය වේ. ඊට පස්සේ ඒ තුන්වෙනි කාරණාව දැන් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි කියලා ඔන්න කිව්වා. ඊළඟ කාරණාව තමයි මෙන්න මේ O ලක්ෂයේදී මේ විකර්ණ දෙක ඡේදනය වෙනවා. ඡේදනය වුණාට පස්සේ මේක තමයි මේකට සහ මේක තමයි මේකට කියන කතාව. ඒ කියන්නේ විකර්ණයක සමච්ඡේදනය. ඒක කියන්නේ කොහොමද බලන්න. ඒකට නම් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕනේ. ABO සහ OCD ත්‍රිකෝණ දෙක. ඒක මම මෙතනින් කියන්නම්. ABO හා OCD ත්‍රිකෝණ වල OCD ත්‍රිකෝණ වල ABO හා AB සමානයි DC. ඇයි? DC. හේතුව මේ සම්මුඛ පාද සමාන කියලා සාධිතයි. සාධිතයි. ඊට පස්සේ අපි මේ දෙක සමාන්තර දෙකක් චීරයක් එකකින් ඡේදන නිසා මෙහෙම මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඒ කතා දෙකම ඒකාන්තර කියලා කියනවා. මොකද්ද? OAB සමානයි OAB අරකට OCD හේතුව ඒකාන්තර කෝණ. ඒත් එක්කම මේක සමානයි මේකට ABO ත්‍රිකෝණය නෙවෙයි ABO කෝණය සමානයි ABO ODC කෝණය. ඒකත් ඒකාන්තර කෝණ. ඒ කරුණු තුන නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. එම නිසා ABO ත්‍රිකෝණය අංග සමයි OCD ත්‍රිකෝණය වේ. මේ දෙක අංග සම නිසා කෙලින්ම අපි කියනවා අර කරුණු දෙක. එම නිසා මම මෙතෙන්ද ගන්නද? AO සමානයි OC BO සමානයි OD. අංග සම වෙන්නේ හේතුව මොකද්ද? පා කෝ නැත්නම් කෝ පා අවස්ථාව කෝ පා අවස්ථාව යටතේ. එම නිසා මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඉතින් කතාව. AO සමානයි OC හා BO සමානයි OD. BO සමානයි OD වේ. ඒක නේද මේ? AO සමානයි OC BO සමානයි. එහෙනම් සමාන්තරාශ්‍රයක කරුණු හතරම අපි ඔප්පු කරා. සමාන්තරාශ්‍රයක් කියන්නේ පාද හතර සම්මුඛ පාද සමාන්තරයි කියලා අරගෙන ඉතුරු කතන්දර සියල්ල සාධනය කරලා ඉවරයි. ඒක ඊටාම ලේසි විභාගයට අනිවාර්යෙන් එන ක්‍රමයක් මේක. ඊළඟ කාරණාව තමයි සමාන්තරාශ්‍රමයේ විලෝමය. විලෝමය කියන්නේ මේ සාධනය කරපු එක කාර්යයක් අරගෙන අනිත් කරුණු ටික සාධනය කරන එක. උදාහරණයක් තමයි විලෝමය මෙහෙමයි හදන්න. සමාන්තරාශ්‍රයක් නම් සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමානයි කියන්නේ මොකද්ද? මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඔය தත්ත්වය විතරක් අරගෙන ඉතුරු தත්ත්වයන් සේරම අපි සාධනය කරනවා. ඔන්න බලා ගන්න මම තප්පර දෙකකින් ඕක කියලා පෙන්නන්නම්. සමාන්තරාශ්‍රයක් නම් සම්මුඛ පාද සමාන්තරයි කියලා ගන්නෙ නෑ දැන්.
සම්මුඛපාද සමාන්තරයි කියන්නේ නැතුව සම්මුඛපාද සමානයි කියනවා. කොහොමද? මෙහෙම සමාන්තරාංශය අරගෙන මේකට මේක සමානයි මේක සමානයි කියලා විතරක් ගන්නවා. එහෙමනම් අපි අර කරුණු ටිකම කියන්න ඕනේ මේක විතරක් අරගෙන. එහෙනම් අර විදිහට මම විකරණයක් කරලා මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. හේතුව මේකට මේක සමානයි මේකට සමානයි දත්තය. ඊට පස්සේ මේකට මේක සමානයි පොදු පාදේ. එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි. ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ මේක උඩින් මේක තියන්න පුළුවන්. එහෙමනම් ඒක උඩින් තියන්න පුළුවන් කියලා කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි. හරි නේද? ඊට පස්සේ ඒ විදිහට මේක යා කරපුවම මේක උඩින් මේක තියන්න පුළුවන් විදිහට දාගෙන මේ කෝණයට මේක. අන්න කෝණ දෙක සමානයි කිව්වා. ඊළඟ කාරණාව මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. අංග සම නිසා. මෙහෙම කෝණ කියන්නේ මොනවද? ඒකාන්තර කෝණ. රේඛා දෙකක් අතරේ ඒකාන්තර කෝණ යුගලයක් හැදෙනවා කියලා කියන්නේ මොකක්ද? මේකට මේක සමාන්තරයි. එහෙනම් සම්මුඛපාද සමාන්තරයි. ඒ වගේම මේකට මේක ඒකාන්තරයි කියලා කියන්නේ මේකට මේක සමාන්තරයි. අන්න සම්මුඛපාද සමාන්තරයි කිව්වා. අපි ඉස්සරහට සමාන්තරයි කියලා දැන් සමාන්තරයි කියලා ඔප්පු කරා. ඊළඟ කාරණාව තමයි අර විදිහටම මේ දෙකේ වර්ගඵලය එක උඩින් තිබ්බම සමානයි. ඒකත් හරි. ඊළඟ කාරණාව තමයි විකර්ණ දෙක ඡේදනය වුණාම මේ දෙක අංග සම කරනවා අර පරණ විදිහටම. එතකොට අංග සම වෙච්ච ගමන් මේකට මේක සමානයි මේකට මේක සමානයි කියලා. එහෙනම් විලෝමය කියලා කියන්නේ අර කියපු එක කරුණක් අරගෙන ප්‍රමේය දිගේ අනිත් පැත්තට ගිහිල්ලා මේ ඉතුරු කියපු හතර සාධනය කරනවා. එහෙමනම් ඒ ප්‍රමේය අංග සම්පූර්ණ කරනවා. right. පුතේ අපේ ඊළඟ ප්‍රමේය තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ විභාගයට අනිවාර්යෙන් හැමදාම එනවා. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ කතාව තමයි ත්‍රිකෝණයක දැන් අපි A B C කියලා ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව AC පාදයේ මධ්‍යලක්ෂය අපි හිතමු P කියලා CB පාදයේ මධ්‍යලක්ෂය Q කියලා හිතමු. එහෙනම් මෙන්න මේ PQ රේඛාව ගැන කියන්නේ මේකේ මධ්‍යලක්ෂය යා කරන රේඛාව මේකේ මධ්‍යලක්ෂය මේකට මේක සමානයි. ඒකට මෙතන Q කියලා හිතන්න. එහෙනම් කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙක මධ්‍යලක්ෂ යා කරන රේඛාව මේ PQ රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරද? ඒ කියන්නේ මේකට මේක සමාන්තරයි කියනවා හා මින් හරි අඩකට සමානද වේ කියනවා. මොකද්ද? PQ රේඛාව සමාන්තරයි AB හා PQ කියන එක සමානයි AB වලින් භාගයක්. දෙකෙන් එකක් AB වේ. ඕක තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය ගණිතයෙන් කියන කතාව. මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ යා කරන රේඛාව මේකට මේක සමානයි කියලා මම මේ දාලා තියෙනවා. මේකට ඉරි කැලි දෙකක් ගහපු නිසා මේකත් ඉරි කැලි දෙකක් ගහලා තියෙනවා. ඒක P වෙනවා. මේකේ මධ්‍යලක්ෂය Q. එහෙනම් දත්තේ විදිහට තියෙන්නේ අපිට මේ පාද දෙකේ මධ්‍යලක්ෂ PQ කියන එක විතරයි. එහෙමනම් ප්‍රමේය තමයි ත්‍රිකෝණයේ පාද දෙක මධ්‍යලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර දෙන් හරියට සමානද වේ කියන කතාව. අපි දැන් සාධනය කරන්න නම් කොහොමද පටන් ගන්නෙ? බලන්න. ඉස්සරළම දත්තේ ලියනවා මුලින්ම. දන්න දේ. ඔන්න මම දත්තේ මෙතනින් ලියුවා. සාමාන්‍යයෙන් ගාන පාතින් ලියන්නේ අපි. නමුත් මේ රූපෙ මෙතන ඉඳලා ඉරයටින් දන්නේ මොකද්ද? ABC ත්‍රිකෝණයේ AC හා BC වල
BC පාදවල මධ්‍ය ලක්ෂ P හා Q ඔච්චරයි දන්නේ. ඊට පස්සේ තව නම් PQ යා කර ඇත. PQ යා කර ඇත. ඔච්චරයි දන්නේ. ඊට පස්සේ මධ්‍ය ලක්ෂ කියපු ගමන් මේකට මේක තමයි මේකට මේක තමයි කියලා අපි දන්නවා. ඊට පස්සේ සාධනය කළ යුත්තේ මොකද්ද? සාක මේක සමාන්තරයි මේකට ඊට පස්සේ මේක සමාන මේකෙන් භාගයක් කියලා. එහෙනම් සාධනය කළ යුත්තේ මොකද්ද? එක PQ සමාන්තරයි AB B මේක තමයි එක දෙක PQ සමානයි AB වලින් භාගයක් දෙකෙන් එකයි AB බව. ඔන්න දත්තය සාධනය කළ යුත්තේ. ඊට පස්සේ අපිට ඔය ගාන හදන්න නිර්මාණයක් කරන්න ඕනේ. නිර්මාණය තමයි දුවේ පුතේ. මෙන්න මේක. මම රතු පාටින් නිර්මාණය. AC ට සමාන්තරව B ලක්ෂය හරහා මෙන්න මේ රේඛාව නිර්මාණය කරනවා. ඒක සමාන්තරයි. මේක දත්තේ මේ අපි නිර්මාණය. ඊට පස්සේ දික්කල PQ R හිදී හමු වෙනවා. B අපි හිතමු BE කියලා. A B C D. මොකද්ද? නිර්මාණය මොකද්ද? AC ට සමාන්තරව BD නිර්මාණය කරනවා. CA ට සමාන්තරව BD නෙමෙයි AC BD නිර්මාණය කරනවා. දික්කල PQ R හිදී හමු වෙනවා. මේක BD වල. ඒක කෙටියෙන් ලියමු මෙහෙම. නිර්මාණය. ඔන්න නිර්මාණය. AC ට සමාන්තරයි BD. ලෙස නිර්මාණය කර PQ දික් කරනවා R දී හම් වෙනකම්. PQ දික් කර නැත්නම් PQ දික් කර PQ රේඛාව BD R දී හමු වේ. PQ රේඛාව BD ට R දී හමු වේ. ඕකම කියනවා ඉතා කෙටියෙන් AC සමාන්තරයි BR සහ PQ මේක PQ R දක්වා R වලදී හමු වෙනකන් දික් කරනවා කියලා. රයිට්? දැන් නිර්මාණය හරි. දැන් ඔන්න සාධනය බලන්න. සාධනය කියන්නේ තේරුම් ගන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. අංග සම කරපුවාම මේක අපි සමාන්තරව නිර්මාණය කරේ මේක සමානයි කියලා ඔප්පු කරනවා. මෙන්න මේ රූපය සමාන්තරාශ්‍රයක් කියලා අපි සාධනය කරනවා. සාධනය කරපුවාම මේ පාදයට මේ පාදයට සමාන්තරයි ඒ වගේම මේකට මේක සමානයි. එම නිසා මේකට මේක සමානයි මේකට මේක සමාන්තරයි කියලා එනවා. මේකට මේක සමාන්තරයි කියන එක පළවෙනියෙන් සාධනය වුණා. සමාන්තරාශ්‍රයක් බව. ඊට පස්සේ මේක අංග සම නිසා මේකට මේක සමානයි. ඒ කියන්නේ මේකට මේක සමානයි සමාන්තරාශ්‍රය නිසා මේකට මේක සමානයි කියන්නේ මේකෙන් භාගයයි මේක කියලා. ඒ කරුණු දෙකම කියලා ඉවරයි. එච්චරයි. එහෙනම් කොහොමද මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු එක. PQC
හා BRQ නැත්නම් BQR ත්‍රිකෝණ සැලකීමෙන් මොකද්ද මේක සමානයි මේකට. ඇයි? දත්තය CQ සමානයි QB. ඇයි? දත්තය CB වල මධ්‍ය ලක්ෂය Q. ඒ කියන්නේ දත්තය. මේකට මේක සමානයි. ඇයි? ප්‍රතිමුඛ කෝණ PQ C කෝණය සමානයි BQR. හේතුව ප්‍රතිමුඛ. අපි පළවෙනි ප්‍රමේය සාධනය කරා තරල එක දෙයක් තේරුණාම ප්‍රතිමුඛ කෝණ සමාන වෙයි කියලා. තුන්වෙනි කාරණාව මේ දෙක සමාන්තර නිසා මේ රේඛා දෙක සමාන්තරයි මේක තීරක රේඛා කියලා දුනම මෙහෙම මේකට මේක සමානයි. නැත්තම් උඩ කෝණයට යට කෝණය සමානයි. මොකද්ද? CPQ සමානයි QRB. මොනවද? ඒකාන්ත. එම නිසා ඒ ත්‍රිකෝණය අංග සමයි. PQC ත්‍රිකෝණය අංග සමයි BQR. වේ. ඒ කියන්නේ අවස්ථාව මොකද්ද? පාදයයි කෝණයයි කෝපා අවස්ථාව. අංග සම නිසා එක කාරණයක් තමයි මේක සමාන්තරයි කියන්න නම් මේකට මේක සමානයි කිව්වා. ඒක මම මෙතන ගන්න. එම නිසා PC සමානයි BR. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද. ඊට පස්සේ නමුත් PC සමානයි PA AC නේ. නමුත් PC සමානයි PA නිසා මේකට මේක සමානයි කියලා ඔප්පු කරලා අංග සම නිසා මේකට මේක සමානයි දත්තයෙන්. එම නිසා මේකට මේක සමානයි මේකට මේක සමානයි එම නිසා මේකට මේක සමානයි. එම නිසා AP සමානයි BQ BR. AP සමානයි BR. AP සමාන්තරයි BR කියලා අපි දන්නවා. තවද AP සමාන්තරයි BR වේ. එම නිසා සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙනවා නම් මේක සමාන්තර රාශියක්. එම නිසා ABRP සමාන්තර රාශියක් වේ. එයි සම්මුඛ පාද සමාන්තරයි කියලා අපි අරන් තියනවා මේක සමානයි කියලා ඔප්පු කරා. සමාන්තර රාශිය නිසා මේ දෙක සමාන්තරයි. එම නිසා AB සමාන්තරයි BR. PR සමාන්තරයි නම් PQට මේක සමාන්තර නැද්ද? රේල් පාරක අඩි 100ක් සමාන්තරයි නම් දිගටම සමාන්තරයි නේද? එහෙමනම් මේක සමානයි මේක නම් මේක සමානයි මේක. ඒක අපි දාමු රතු පාටින්. ඒකේ කෑල්ලක්. ඒක මත කොතනක් කෑල්ල මේ කෑල්ලට මේක සමානයි. මේ කෑල්ලට මේක. එම නිසා PQ කියන එක සමාන්තරයි AB වේ. සාධනය කළ යුතු මේක නේද? ඔන්න හරි. ඊළඟ දෙවෙනි කෑල්ල. මොකක්ද කියන්නේ? මේකෙන් භාගයක් කියලා කියන්න ඕනේ. ඔන්න බලා ගන්න.
මෙතනින් මම ලියනවා PQ සමානයි QR. ඇයි? අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද. අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද කියලා ලියුවේ. නමුත් PR සමානයි AB නේ. ඇයි? ABC සමාන්තර ආශ්‍රය නිසා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ නිසා. මේක සමාන PR සමානයි AB නේ. PQ සමානයි QR හින්දා PQ කියන්නේ PR වලින් භාගයක්. එම නිසා PQ සමානයි දෙකෙන් එකක් PR වේ. මෙහෙම ගත්තා. මෙන්න මේක PR සමානයි PQ. එම නිසා PQ සමානයි AB කියන්නේ PR නිසා මෙතන AB දානවා. දෙකෙන් එකක් PQ AB AB දැන් මේ සාධනය කියන එක ඉස්සර වලට අදාළ නැහැ. මෙන්න දෙවෙනි කෑල්ල. ඉතින් එහෙනම් මොකද්ද? අපිට ආවේ මධ්‍ය ලක්ෂණ මේ කියන්නේ නැවත තප්පරෙන් කියන්න. ABC ත්‍රිකෝණයේ BAC වල සහ BC වල මධ්‍ය ලක්ෂ PQ නිසා අපි කියනවා ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරද ඉන් හරියටකට සමාන වේ. ඕක තමයි කතාව. සාධනය කරන්නේ කොහොමද? මේ මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව දික් කරනවා AC ට සමාන්තරව ගහපු මේ රේඛාව හම්බ වෙනකම්. ඒක ආරෝධි හම්බ වෙනවා. එහෙනම් සාධනය පටන් ගන්නවා මෙහෙම. දත්තේ මොකද? ABC ත්‍රිකෝණයේ PQ කියන්නේ AC වල සහ BC වල මධ්‍ය ලක්ෂ. ඔච්චරයි දන්නේ. ඒක ඊට පස්සේ PQ යා කරනවා. සාධනය කළේ මොකද්ද? PQ සමානයි AB සහ PQ සමාන්තරයි AB බව. PQ සමානයි දෙකෙන් එකයි AB සහ PQ සමාන්තරයි මේක බව. ඊළඟට නිර්මාණයක් අවශ්‍යයි. ඒක තමයි AC ට සමාන්තරව BD නිර්මාණය කරනවා. PQ දික් කරනවා ආරෝධ සම්මතයි. ඊළඟ සාධනය. ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. අංග සම කරලාට පස්සේ මේකට මේක සමාන කරනවා. නමුත් මේකට මේක සමාන නිසා මේකට මේක සමානයි. එහෙනම් මේ දෙක සමාන්තරයි මේ දෙක සමානයි. එහෙනම් මේව AB RP චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන්තරයි. ඒ නිසා මේක සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය නිසා AB සමාන්තරයි PQ. ඒ කියන්නේ AB සමාන්තරයි PR කියවා වගේම PQ ට AB සමාන්තරයි. ඒක ඔප්පු කරා. දෙවෙනි කාරණාව මේකට මේක සමානයි අංග සම නිසා. නමුත් මේක සමානයි සමාන්තරාශ්‍රය සම්මුඛ පාද. එහෙනම් PQ සමානයි භාගයක් PR. භාගයක් PR කියන එකට AB දානවා. එතකොට PQ සමානයි භාගයක් AB වේ. ඔන්න සාධනය කළා ඉවරයි. right.